හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්. තෙරුවන් සරණයි ආයුබෝවන්. පොඩි හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම් වලින් අපි පළවෙනියටම කතා කරන්නට සූදානම් වෙන්නේ 10 ශ්‍රේණියේ අභිධර්ම පළවෙනි පාඩම. අභිධර්ම පළවෙනි පාඩම ඉගෙන ගන්නවා. දරුවන්ට මේ පාඩම් පෙළ ඉගෙන ගත්තට පස්සේ අභිධර්මයේ පිළිබඳව හොඳ දැනුමක් ඇති කරගන්න පුළුවන්. 7 පන්තියේදී අභිධර්මයේ ඉගෙන ගන්නවා. 8 පන්තියේදී අභිධර්මයේ ඉගෙන ගන්නවා. 9 පන්තියේදී අභිධර්මයේ ඉගෙන ගන්නවා. 10 පන්තියේදීත් මේ පාඩම් පෙළ අපි ඉගෙන ගන්නවා. එතකොට අපිට පුළුවන් හරිම හොඳින් දහම් පාසල් අවසාන විභාගයේ ධර්මාචාර්ය විභාගයේ ලියනකොට බුදුදහමේ ඉගෙනවෙන අභිධර්මයේ පිළිබඳව සම්පූර්ණ අධ්‍යයනයක් සම්පූර්ණ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. 10 පන්තියේ තියෙන මේ පාඩම් 10ත් අභිධර්මයේ පිළිබඳව සම්පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න හේතුවක් වෙනවා. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. චෛතසික 4 මේ චෛතසික 4 පිළිබඳවම පරමාර්ථ 4 මේ පරමාර්ථ 4 පිළිබඳවම අපිට අවබෝධ කරගන්න පුළුවන්. අපි මේ පාඩමේදී කතා කරන්නේ චෛතසික පිළිබඳව. සිතේ ගති. සිතේ ගති කියන්නේ මොනවද? සිතිවිලි. සිතිවිලි වලට තමයි සිත්වලට නෙමෙයි සිතුවිලි වලට තමයි අපි සිතේ ගති කියලා කියන්නේ. එහෙනම් අභ්‍යාස පොතත් අරගන්න. ඊට පස්සේ අච්චු පොතත් අරගන්න. අච්චු පොතත් අභ්‍යාස පොතත් ළඟට අරගෙන අපි පටන් ගමු පාඩම් පෙළ සාකච්ඡා කරන්නට. අන්‍ය සමාන චෛතසික 13. අන්‍ය සමාන චෛතසික 13. චෛතසික වර්ග කරනවා කොටස් 3කට. අන්‍ය සමාන චෛතසික සහ අකුසල චෛතසික, සෝබන චෛතසික. චෛතසික අපි ඉගෙනගෙන තියෙන්නේ 52යි කියලා. ඒ චෛතසික 52ම බෙදෙන කොටස් 3 තමයි මේ අපි දකින්නේ. මොනවද? අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා කියමු බලන්න. අන්‍ය සමාන චෛතසික, අකුසල චෛතසික, සෝභන චෛතසික. අන්‍ය සමාන චෛතසික, අකුසල චෛතසික, සෝභන චෛතසික 13ක් තියෙනවා. අන්‍ය සමාන අකුසල චෛතසික තියෙනවා 14ක්, සෝභන චෛතසික තියෙනවා 25ක්. අපි මේ 25න් පළවෙනියටම දැක්කේ අන්‍ය සමාන චෛතසික 13 කියලා. සියලුම සිත්වල යෙදෙන සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. ඒ සිත්වල සුදුසු පරිදි යෙදෙන ප්‍රකීර්ණක චෛතසික 6යි. මෙතනදී සබ්බචිත්ත සාධාරණ කියන්නේ මොනවද කියලත්, ප්‍රකීර්ණක චෛතසික කියන්නේ මොනවද කියලත් අපිට කියනවා. සියලුම සිත්වල යෙදෙන සබ්බචිත්ත සාධාරණ සිත් 89ම යෙදෙනවා. මේ සිතවිලි සබ්බචිත්ත සාධාරණ කියන චෛතසික 7 සිත් 89ම යෙදෙනවා. ඒවට තමයි සබ්බචිත්ත සාධාරණ කියලා කියන්නේ. ඒවා 7යි. ඒ සිත්වල සුදුසු පරිදි යෙදෙන තවත් චෛතසික විශේෂයක් තියෙනවා. අන්‍ය සමාන චෛතසික 13න් ඒවා ප්‍රකීර්ණක කියලා හඳුන්වනවා. ඒවා 6යි. ප්‍රකීර්ණක කියලා මේවට කියන්නේ මොකක් නිසාද? සුදුසු පරිදි යෙදෙන නිසා. ඒ සිත්වල සුදුසු පරිදි යෙදෙන නිසා මේවට කියනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. එක සිත්වල සුදුසු පරිදි යෙදෙන කියන අර්ථයෙන් තමයි මේවට ප්‍රකීර්ණක කියන නම යෙදිලා තියෙන්නේ. ඒවා 6ක් තියෙනවා. අන්‍ය සමාන චෛතසික 13 එතකොට කොහොමද හැදෙන්නේ? සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි, ප්‍රකීර්ණක චෛතසික 6යි. ඔක්කොම අන්‍ය සමාන චෛතසික 13යි.
චෛතසික වර්ගීකරණේ පළවෙනි වර්ගීකරණය තමයි අන්‍ය සමාන චෛතසික. ඒවා 13යි. අපි දන්නවා දැන් අන්‍ය සමාන චෛතසික බෙදෙන ප්‍රධාන කොටස් දෙක. සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක. සබ්බචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක චෛතසික 6යි. මෙම කොටස් දෙකටම අයත් චෛතසික 13 අන්‍ය සමාන චෛතසික අඤ්ඤ සමාන චේතසික නම් වේ. අන්‍ය සමාන චෛතසික කියන එකම අඤ්ඤ සමාන චේතසික කියලාත් කියනවා. අන්‍ය සමාන චෛතසික අඤ්ඤ සමාන චේතසික. පාලි වචනය වලට අනුව පාලියෙන් සඳහන් කරන්න මෙහෙමයි. අඤ්ඤ සමාන චේතසික. අඤ්ඤ සමාන චේතසික කියලා. ඒකත් හොඳට මතක තියාගන්න. සමහර විට විභාගයකදී අපිට අඤ්ඤ සමාන චේතසික නම් කරන්න කියලා කියන්න පුළුවන්. අඤ්ඤ සමාන චේතසික වර්ගීකරණය වෙන කොටස් දෙක ලියන්න කියලා කියන්න පුළුවන්. මොකද පාලි වචනේ මේක නිසා. අන්‍ය සමාන කියන එක අපි සිංහලෙන් ලියන්නේ අන්‍ය සමාන කියන එක සංස්කෘත වචන. ඒ වුණත් නිවැරදිම පාලි වචන වෙන්නේ අඤ්ඤ සමාන චේතසික. චෛතසික වලට පාලි භාෂාවෙන් කියන්නේ චේතසික කියලා. චෛතසික කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන්. සිංහල භාෂාවෙන්නුත් චෛතසික කියලා කියනවා. සිංහල භාෂාවෙන් නිවැරදිම වචනේ තමයි සිතේ ගති, එහෙම නැත්නම් සිතිවිලි කියන්නේ. අපි මෙතෙන් සිට සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක අන්‍ය සමාන යන වචන තව දුරටත් පැහැදිලි කරගනිමු. අපි පැහැදිලි කරගන්නවා සබ්බචිත්ත සාධාරණ කියන එකත් ප්‍රකීර්ණක කියන එකත් අන්‍ය සමාන කියන එකත් පැහැදිලි කරගන්නවා. ප්‍රකීර්ණක අන්‍ය සමාන. ප්‍රකීර්ණක අන්‍ය සමාන වචන තුනක්. සබ්බචිත්ත සාධාරණ, ප්‍රකීර්ණක අන්‍ය සමාන. සබ්බචිත්ත සාධාරණ, ප්‍රකීර්ණක අන්‍ය සමාන. අපි පළවෙනියටම බලමු සබ්බචිත්ත සාධාරණ. සබ්බචිත්ත සාධාරණ. සබ්බ කියලා කියන්නේ අපි පාලි ඉගෙනගෙන තියෙනවා 9 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය. ඒ නිසා අපි දන්නවා සබ්බ කියලා කියන්නේ සියලු කියන එක. චිත්ත කියලා කියන්නේ සිත්. සිත් කියන එක අපිට හදා ගන්නට වෙනවා සිත්වලට. සබ්බ සියලු, චිත්ත සිත්වලට, සාධාරණ පොදු. සියලු සිත්වලට පොදු කියන අර්ථය තමයි සබ්බචිත්ත සාධාරණ කියන එකේ අර්ථය වෙන්නේ, තේරුම වෙන්නේ. 89ක් වූ සියලුම සිත්වල යෙදෙන චෛතසික මෙනමින් හඳුන්වනු ලැබේ. මේ නමින් හඳුන්වන්නේ සියලුම සිත්වල යෙදෙන චෛතසිකවලට. චෛතසික 7ක් මේ කොටසට අයත් වේ. චෛතසික 7යි. සංඛ්‍යාව අපි දැනට ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ඒ මොනවද 7 කියලාත් ඉගෙන ගන්නවා. සිත් 89ෙහිම අඩුවක් නැතිව මෙම චෛතසික 7ම යෙදේ. සිත් 89ෙහිම අඩුවක් නැතිව මෙම චෛතසික 7ම යෙදෙනවා. සිත් 89ෙම සිත් අපි දන්නවා 89යි කියලා. ඒ සිත් 89ෙම අඩුවක් නැතිව මේ චෛතසික යෙදෙනවා. ඒ නිසා සියලු සිත්වලට පොදු, සියලු සිත්වලට සාධාරණ වූ කියන අර්ථයෙන්, සියලු සිත්වල යෙදෙන කියන අර්ථයෙන් සබ්බචිත්ත සාධාරණ කියලා කියනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා ප්‍රකීර්ණක. ප්‍රකීර්ණක චෛතසික තියෙනවා අපි ඉගෙන ගත්ත විදිහට 6යි. ප්‍රකීර්ණක චෛතසික 6ක් තියෙනවා. ප්‍රකීර්ණක නමින් චෛතසික 6ක් ඇත. කාමවචර ආදී සිත්වල මෙම චෛතසික විසිරී පවතින හේයින් ඒවා ප්‍රකීර්ණක, පකින්නක යනුවෙන් හඳුන්වනු ලැබේ. අපි මුලින් කතා කළේ මේවා ඒ සිත්වල යෙදෙන කියලා. ඒ සිත්වලට විසිරිලා පැතිරිලා තියෙන කියන එකම තමයි ඒ සිත්වල යෙදෙන කියන එකෙන් කියන්නේ. එහෙනම්
ප්‍රකීර්ණක ඒ සිත්වලට සුදුසු විදිහට විසිරිලා පැතිරිලා තියෙන කොටසට කියනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. ප්‍රකීර්ණක චෛතසික තියෙනවා 6ක්. අහේතුක සිත් 18ට අයත් දෙපස් විඥාන සිත් 10ෙහි ප්‍රකීර්ණක චෛතසික එකක්වත් නොයේදේ. අහේතුක සිත් 18ට අයත් දෙපස් විඥාන සිත් 10ෙහි ප්‍රකීර්ණක චෛතසික එකක්වත් නොයේදේ. ප්‍රකීර්ණක නමින් චෛතසික 6ක් ඇත. කාමාවචර ආදී සිත්වල මෙම චෛතසික විසිරී පවතින හේයින් ඒවා ප්‍රකීර්ණක පකින්නක යනුවෙන් හඳුන්වනු ලැබේ. අහේතුක සිත් 18ට අයත් දෙපස් විඥාන සිත් 10ෙහි ප්‍රකීර්ණක චෛතසික එකක්වත් නොයේදේ. මොනවද දෙපස් විඥාන සිත් කියලා කියන්නේ? අහේතු විපාක සිත්. අහේතු අකුසල විපාක සිත් 5යි. අහේතුක කුසල විපාක සිත් 5යි තමයි දෙපස් විඥාන සිත් කියලා කියන්නේ. එහෙනම් අහේතුක අකුසල විපාක සිත් 5ෙත් අහේතුක කුසල විපාක සිත් 5ෙත් මේ කියන ප්‍රකීර්ණක චෛතසික යෙදෙන්නේ නැහැ. දෙපස් විඥාන කියලා කිව්වේ පහ පහ යෙදෙන නිසා එහෙනම් අහේතුක කුසල විපාක සිත් 5ෙත් අකුසල විපාක සිත් 5ෙත් මේ කියන ප්‍රකීර්ණක චෛතසික යෙදෙන්නේ නැහැ. ඉතිරි සිත්වල යටත් පිරිසෙන් ප්‍රකීර්ණක චෛතසික 3 බැගින්වත් යෙදේ. අනිත් සිත්වල අඩුම තරමින් එක හිතක චෛතසික 3ක්වත් යෙදෙනවා. චෛතසික වලින් 3ක්වත් යෙදෙනවා. කියන්නේ ප්‍රකීර්ණක චෛතසික වලින් 3ක්වත් අඩුම තරමින් යෙදෙන බව තමයි සඳහන් කරන්නේ. ප්‍රකීර්ණක චෛතසික 6න් 3ක්වත් අඩුම තරමින් යෙදෙනවා. දෙපස් විඥාන සිත් කියපු අකුසල අහේතුක සිත්වල විපාක සිත් සහ අකුසල විපාක සිත් සහ කුසල විපාක සිත් කියන මේ කොටස් දෙකෙන් හැරෙන්නට අනිත් සිත්වල මේ ප්‍රකීර්ණක චෛතසික යෙදෙනවා. එසේ යෙදෙන්නේද එකම චෛතසික නෙවේ. අඩුම තරමේ ඒ අපි කියපු චෛතසික ඇරෙන්න අනිත් චෛතසික යෙදෙනවා කියලා අපි කිව්වා. ඒවා අඩුම තරමේ 3ක්වත් යෙදෙනවා කියලා. ඒ යෙදෙන්නේ හැම හිතක් එක්කම එකම විදිහේ චෛතසික නෙවෙයි. එකකට එකක් වෙනස් වෙන විදිහට තමයි චෛතසික සිත්වල යෙදෙන්නේ. අන්‍ය සමාන. අපි දැන් කතා කළා සබ්බචිත්ත සාධාරණ කියන්නේ මොනවද කියලා. ප්‍රකීර්ණක කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි බලනවා අන්‍ය සමාන කියන එක ප්‍රධාන වශයෙන් චෛතසික 52 කොටස් 3කට බෙදේ. අපි මුලින් කතා කළා අන්‍ය සමාන කියන එක තේරුම් ගන්නට අන්‍ය සමාන චෛතසික 13යි. ප්‍රධාන වශයෙන් චෛතසික 52 කොටස් 3කට බෙදෙනවා. අන්‍ය සමාන 13, අකුසල චෛතසික 14, සෝබන චෛතසික 25 විදිහට. අකුසල චෛතසික එකක්වත් සෝබන චෛතසික සමග නොයෙදේ. අකුසල චෛතසික එකක්වත් සෝබන චෛතසිකත් එක්ක යෙදෙන්නේ නැහැ. සාමාන්‍ය කුසල කුසල චෛතසික හොඳ සිතිවිලි සහ නරක සිතිවිලි කියන දෙකක් එකවර හිතක යෙදෙන්න පුළුවන් කමක් නැහැ. එකවරම පුද්ගලයෙක්ගේ හිතක් තුළ මේ කියන සිත් දෙකම යෙදෙන්න බෑ. අඩු වැඩි වශයෙන් ඉස්සෙල්ලා අකුසල චෛතසිකයක් ඇති වෙලා ඒක නැති වෙලා තමයි එහෙනම් සෝබන චෛතසිකයක් එහෙම නැත්නම් කුසල චෛතසිකයක් යෙදෙන්නේ. මෙතනදී කියනවා අකුසල චෛතසික එකක්වත් සෝබන චෛතසික සමග නොයෙදේ. එසේම සෝබන චෛතසික එකක්වත් අකුසල චෛතසික සමග නොයෙදේ. කුසල චෛතසික සහ අකුසල චෛතසික කලවමේ යෙදෙන්නේ නැහැ කියන එක තමයි ඒ තුලින් කියන්නේ. එහෙන් අකුසල චෛතසික වලට සෝබන චෛතසික අන්‍ය වෙයි. අකුසල චෛතසික වලට අන්‍යයි වෙනස් සෝබන චෛතසික. සෝබන චෛතසික වලට අන්‍යයි අකුසල චෛතසික. මෙසේ අන්‍ය වූ එකිනෙකට වෙනස් වූ අකුසල හා සෝබන චෛතසික සමග යෙදෙන චෛතසික කොටසක්ද ඇත. මෙසේ අන්‍ය වූ එකිනෙකට වෙනස් වූ අකුසල හා සෝබන චෛතසික
සමග යෙදෙන චෛතසික කොටසක්ද ඇත. එහෙනම් මෙතනදී කියන්නේ අකුසල චෛතසිකත් කුසල චෛතසිකත් එක්ක එකටම යෙදෙන්නේ නැතිව වෙන වෙනම යෙදෙන චෛතසික සමුදායක් තියෙනවා. අකුසල චෛතසිකත් එක්කත් කුසල චෛතසිකත් එක්කත් සෝබන චෛතසිකත් එක්කත් යෙදෙන්නේ නැති චෛතසික එකකට අන්‍ය වූ. අකුසලයට අන්‍ය එකක් තමයි කුසල චෛතසික සෝබන චෛතසික කියලා කියන්නේ. එහෙනම් සෝබන චෛතසික වලට අන්‍ය එකක් වෙනත් එකක් තමයි අකුසල චෛතසික කියලා කියන්නේ. ඒවා අන්‍ය වූ චෛතසික සමග සමානව යෙදෙන හේයින් අන්‍ය සමාන චෛතසික යනුවෙන් හඳුන්වා ඇත. ඒවා එකිනෙකට වෙනස්ව චෛතසික සමග සමානව යෙදෙන නිසා අන්‍ය වූ නිසා ඒවට කියනවා අන්‍ය සමාන කියලා. ඔබ අන්‍ය සමාන චේතසික කීපයක් චෛතසික ඔබ අන්‍ය සමාන චෛතසික කිහිපයක් හත්වැනි ශ්‍රේණියේදී උගත්තෙහිය. 7ේදී අපි ඉගෙනගෙන තියෙනවා. ඉතිරි චෛතසික කිහිපය අපි දැන් ඉගෙන ගනිමු. අපි ඉගෙන ගන්නේ එතනින් එහාට තියෙන චෛතසික 7 ශ්‍රේණියේ චෛතසික පාඩමත් ඔබට ඉගෙන ගන්නට වෙනවා. නැවත මතක් කර ගැනීමට නම් 7 ශ්‍රේණියේ තියෙන අපි මීට කලින් ඉගෙන ගත්ත චෛතසිකත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මේ වගේ වෙලාවකදී අපි ලබා දෙන උපදේශය අනිවාර්යයෙන්ම අනුගමනය කරන්නට ඕන. එහෙම නැතිනම් ප්‍රශ්න පත්‍ර සකස් වෙද්දී නිර්මාණය වෙද්දී ඒ ශ්‍රේණිවල තියෙන චෛතසික ධර්ම වලිනුත් ප්‍රශ්න ඔබට ඉදිරිපත් වෙන්න පුළුවන්. පස්ස චෛතසිකය. පස්ස චෛතසිකය. ඇස ආදී යම් දොරටුවකට අරමුණක් ලැබුණු විට උපදින සිතත් චෛතසිකයත් එම අරමුණෙහි ගැටෙන්නාක් හැපෙන්නාක් මෙන් උපදින චෛතසිකය. ඇස ආදී යම් දොරටුවකට ඇස කන නාසය දිව ශරීරය කියන මේ දොරටු ඒ වගේ තමයි අපි අරමුණු ගන්නෙ. ඒ අරමුණු ගන්නකොට මේ යම්කිසි අරමුණක් ලැබුණු විට ඇහැට ලැබුණු අරමුණක් හෝ කනට ලැබුණු අරමුණක් හෝ සිතට ලැබුණු අරමුණක් හෝ එහෙම නැත්නම් නාසයට දැනුණු අරමුණක් හෝ නාසයෙන් අරගත් අරමුණක් හෝ මේ කියන අරමුණු ලැබුණාට පස්සේ ඒ අරමුණත් එක්ක සිතත් චෛතසිකයත් එම අරමුණෙහි ගැටෙන්නාක් හැපෙන්නාක් මෙන් උපදින චෛතසිකය. ඒ අරමුණෙහි ගැටෙනවා. ඒ අරමුණෙහි ස්පර්ශ වෙනවා. අන්න එතකොට ඇති වෙන චෛතසිකය. ඒ ගැටීම සඳහා හේතු වෙන චෛතසිකය. හැප්පීම සඳහා හේතු වෙන චෛතසිකයට කියනවා පස්ස කියලා. ඇස ආදී ඉන්ද්‍රියන් මගින් දොරටු මගින් ලබා ගන්නා වූ අරමුණු හිතත් චෛතසිකත් එක්ක ගැටීම අරමුණෙහි ගැටීම සඳහා හේතු වෙන චෛතසිකය තමයි පස්ස චෛතසිකය. චේතනා ප්‍රධානියෙකු මෙන් චේතනාව තමාට අයත් කටයුත්තෙහි යෙදෙමින්ම සෙසු චෛතසිකයන්ද පස්ස ආදී කටයුතු වල යොදවමින් ක්‍රියා කරන චෛතසිකය තමයි මේ චේතනා චෛතසිකය කියලා කියන්නේ. චේතනා ප්‍රධානියෙකු මෙන් චේතනාව තමාට අයත් කටයුත්තෙහි යෙදෙමින්ම සෙසු චෛතසිකයන්ද පස්ස ආදී කටයුතු වල යොදවමින් ක්‍රියා කරන චෛතසිකය. අපේ හිතේ චේතනා තියෙනවා. ඒ චේතනා ශක්තියෙන් තමයි තමන් කළ යුතු කටයුතු කරනවා. අපි හිතමු තමන් යම්කිසි දෙයක් කළ යුතුයි. ඒක පිළිබඳව තමන් හිතනවා, කල්පනා කරනවා, කටයුතු කරනවා. ඒ කරන ගමන් තවත් අනිත් අයවත් අපි එක එක දේවල් වලට යොමු කරනවා. එහෙනම් තමන් යම්කිසි දෙයක් හිතනවා, ඒ ගමන්ම පස්ස ආදී ස්පර්ශ ආදී දේවල් වලටත් තමන්ගේ හිතේ ඉඩක් ලබා දෙනවා. මේක සියුම්ම තේරුම් ගත යුතු දෙයක්. අපි එක අරමුණක ඉඳගෙන ඒ කටයුත්තත් සිද්ධ කරන ගමන් අඩු වැඩි වශයෙන් ස්පර්ශය ආදී කටයුතු වල රූප බැලීම ඒ වගේම තව තව කටයුතු ආහාරයක් ගන්නව නම් ඒ ආහාරයේ රස බැලීම අපි උදාහරණයක් ගත්තොත් ආහාර වේලක් ගනිද්දී අපි අපේ ප්‍රධාන අරමුණ තියෙනවා ආහාර ගැනීම පිළිබඳව අපේ අරමුණ තියෙනවා හිත තියෙනවා. ඉතින් ඒ තියෙද්දි අපිට එක එක දේවල් හිතෙනවා.
ඒ ව්‍යංජනවල බත්වල ඒ තියෙන දේවල් ගැන අපිට එක එක දේවල් හිතෙනවා. ඒ වගේම අපි ආහාර ගනිද්දී අපි ඒ ආහාර ගැනීම විතරක් නෙවෙයි සමහර විට අපිට ඇහෙනවා ඔන්න පිටින් සද්දයක් ඇහෙනවා. එතකොට අපි අවධානය යොමු කරනවා. ඒ හැම එකකටම අපේ හිත මෙහෙයවන්නේ චේතනා කියන ප්‍රධානියෙකු වගේ කටයුතු කරන චෛතසිකය. ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය චිත්ත චෛතසික මැරෙන්නට නොදී ජීවත් කරවන්නාක් මෙන් උපදින චෛතසිකය. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? චිත්ත චෛතසික මැරෙන්නට නොදී ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ චිත්ත චෛතසිකවල ප්‍රාණය මැරෙන්නට නොදී ජීවත් කරවන ජීවත් කරවීමට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන චෛතසිකයට කියනවා ජීවිත ඉන්ද්‍රිය කියලා. ජීවිත ඉන්ද්‍රිය කියලා. රූප කොටසේදීත් ජීවිත ඉන්ද්‍රියක් කතා කරනවා. ඒක හෘදය වස්තුව ආදී සම්බන්ධ කරගෙන ජීවත් කරවීමේ ශක්තියක් විදිහට. මෙතනදී අපි කතා කරන්නේ ජීවිත ඉන්ද්‍රිය කියලා. චිත්ත චෛතසික මැරෙන්නට නොදී ජීවත් කරවීමේ හැකියාවෙන් යුක්ත චෛතසිකයට තමයි, සිතවිල්ලට තමයි, චිත්ත ශක්තියට තමයි, සිතේ ගතියට තමයි ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ. මානසිකාර ඉදිරිපත් වූ අරමුණට චිත්ත චෛතසික යොමු කරවන චෛතසිකය. ඉදිරිපත් වූ අරමුණට දැන් අපි භාවනා කර කර ඉන්නවා. භාවනා කර කර ඉඳිද්දී අපිට අරමුණෙන් භාවනා අරමුණෙන් අපේ හිත වෙනත් පැත්තකට යනවා. එතකොට ආයෙත් අපි මෙනෙහි කරලා මානසිකාර මෙනෙහි කරලා ඒ අරමුණටම නැවතත් අපේ හිත යොමු කරවනවා. මේ කාර්යය සිද්ධ කරන්නේ මානසිකාර කියන චෛතසික ධර්මයෙන්. ඊළඟට අදිමොක්ඛ චිත්ත චෛතසිකයන්ට සෙලවෙන්නට නොදී යම්කිසි අරමුණක රඳවා තබා ගන්නා ස්වභාවයෙන් යුතු චෛතසිකය. චිත්ත චෛතසිකයන්ට සෙලවෙන්නට නොදී යම්කිසි අරමුණක රඳවා තබා ගන්නා ස්වභාවයෙන් යුතු චෛතසිකය අදිමොක්ඛ. හොඳට මතක තියාගන්න අදිමොක්ඛ කියන චෛතසිකය. චිත්ත චෛතසිකයන්ට හෙලවෙන්න නොදී සෙලවිලා නැති වෙලා වෙන වෙන අරමුණු වලට වෙන වෙන සිතිවිලි වලට යන්න නොදී තදින් රැකගැනීමේ හැකියාව තියෙන්නේ අදිමොක්ඛ. විශේෂයෙන්ම භාවනා ආදී කටයුතු සිද්ධ කරද්දී අපි දැඩි අරමුණක ඉන්නවා නම් ඒ දැඩි අරමුණක සිටීමට හේතු වෙන චෛතසික ධර්මයේ තමයි අදිමොක්ඛ කියන චෛතසිකය. අදිමොක්ඛ කියන චෛතසිකය නැති වුණාම අපේ හිත විසිරලා යනවා. ඡන්ද අරමුණ පිළිගැනීමට කැමැති ස්වභාවයෙන් උපදින චෛතසිකය. යම්කිසි අරමුණ රූපයක් දකිනවා. ඒ රූපය අපි කැමති එකක් නම් ඒ කැමති දේ කැමති විදිහට කැමති අරමුණක් විදිහට අර ගැනීමට උදව් කරන චෛතසිකය තමයි ඡන්ද කියන චෛතසිකය. ඡන්ද කියන චෛතසිකය. අපි කතා කළේ අන්‍ය සමාන චෛතසික කිහිපයක්. අන්‍ය සමාන චෛතසික කිහිපයක්. අනිත් චෛතසික ඊට කලින් පාඩම්වලදී 7 ශ්‍රේණියේදී අපි කතා කරලා තියෙනවා. ඉතින් අපි බලමු අන්‍ය සමාන චෛතසික 13. අන්‍ය සමාන චෛතසික 13 පස්ස සබ්බචිත්ත සාධාරණ 7. සාධාරණ 7. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. අන්‍ය සමාන චේතසික. අන්‍ය සමාන චේතසික අන්‍ය සමාන චෛතසික. සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක පකින්නක කියලා කොටස් දෙකක් බෙදෙනවා. චෛතසික 7ක් සබ්බචිත්ත සාධාරණ, පකින්නක චෛතසික 6ක් විදිහට. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. නැවත වතාවක් පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. ඔබට අපි මතක් කරනවා අපි කතා කළා චෛතසික ධර්ම 6ක් ගැන. ඒ කතා කළේ සබ්බචිත්ත සාධාරණ චෛතසික වලින්ද එහෙම නැත්නම් පකින්නක චෛතසික වලින්ද කියලා ටිකක් ලකුණු කරගන්න. අපි කතා කළේ මොනවද කියලා අහන්න පුළුවන්. ඡන්ද යනු කුමන චෛතසිකයක්ද? සබ්බචිත්ත සාධාරණ චෛතසිකයකි. එහෙම නැත්නම් පකින්නක චෛතසිකයකි.
අකුසල චෛතසිකයකි, සෝභන චෛතසිකයක් හෙවත් කුසල චෛතසිකයකි. ඒ විදිහට අනිත් චෛතසිකවලිනුත් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා මේ අපි කතා කරපු චෛතසික ටික මොන කොටසටද මොන ගොඩටද අයිති වෙන්නේ? ප්‍රකීර්ණක කොටසටද එහෙම නැත්නම් සබ්බචිත්ත සාධාරණ කොටසටද කියලා වෙන් කරලා හඳුනා ගන්න. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. මේ වචන ලියන විදිහත් එක්ක අකුරුත් එක්ක මතක තියාගන්න. ලියද්දි පස්ස කියලා ලියද්දි මෙතන මහ ප්‍රාණ ප අකුර ලියන්නට ඕන. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික 6 විතක්ක ਵਿਚාර අදිමොක්ඛ විරිය පීති ඡන්ද අදිමොක්ඛ කියලා ලියද්දි මේ විදිහට ලිව්වොත් වැරදි. ලියන්නට ඕන අධිමොක්ඛ ඒ විදිහට විතක්ක ਵਿਚාර අදිමොක්ඛ විරිය පීති ඡන්ද කීපවතාවක්ම කියවලා ඔබ පාඩම් කරගන්නට ඕන. විතක්ක ਵਿਚාර අදිමොක්ඛ විරිය පීති ඡන්ද විතක්ක ਵਿਚාර අදිමොක්ඛ විරිය පීති ඡන්ද සබ්බචිත්ත සාධාරණ චෛතසික පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. වැදගත් වෙන කරුණු. සියලුම සිත්වල නොඅඩුව යෙදෙන චෛතසික 7 සබ්බචිත්ත සාධාරණ නම් වේ. අපි දැන් දන්නවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියන්නේ මොනවද කියලා. අපි හොඳටම අවබෝධ කරගත්තා සබ්බචිත්ත සාධාරණ කියන්නේ මොනවද කියලා. සියලුම සිත්වල නොඅඩුව යෙදෙන චෛතසික 7. සුදුසු පරිදි ඒ සිත්වල විසිරී පවතින චෛතසික 6 ප්‍රකීර්ණක පකින්නක චෛතසික කියලා කියනවා. එකිනෙකට අන්‍ය වූ අකුසල හා සෝභන චෛතසික සමග සමානව යෙදෙන චෛතසික අන්‍ය සමාන නම් වේ. එකිනෙකට අන්‍ය වූ අකුසල හා සෝභන චෛතසික සමග එකිනෙකට අන්‍ය වූ වෙනස් වූ අකුසල හා සෝභන චෛතසිකවල යෙදෙනවා. චෛතසික කොටසක් තියෙනවා කුසල සිත්වලත් එක්ක යෙදෙනවා. කුසල චෛතසික එක්ක යෙදෙනවා. සමහර ඒවා තියෙනවා අකුසල චෛතසික සමග විතරයි යෙදෙන්නේ. සමහර ඒවා තියෙනවා කුසල අකුසල කියන දෙකේම යෙදෙන චෛතසිකක් තියෙනවා. සමහර ඒවා තියෙනවා කුසල චෛතසිකවල විතරයි. සමහර ඒවා තියෙනවා කුසල අකුසල චෛතසිකවල පමණක් යෙදෙන චෛතසික. ඒවට කියනවා අන්‍ය සමාන කියලා. දෙපස් විඥාන සිත් සිහිපත් කර ගැනීම සඳහා 8 ශ්‍රේණියේ 9 වන පාඩමේ අංක 1 වගුව බලන්න. ඔන්න අපි සඳහන් කළා දෙපස් විඥාන සිත් සිහිපත් කර ගැනීම සඳහා 8 ශ්‍රේණියේ 9 වන පාඩමේ අංක 1 වගුව බලන්නට කියලා සඳහන් කරනවා. මේ විදිහට සඳහන් කරන්නේ පරණ පොතේ තමයි මේ විදිහට 8 ශ්‍රේණියේ 9 වන පාඩමේ අංක 1 වගුව බැලුවම ඒක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට මේ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමට දැන් බලන්නට පුළුවන්කම තියෙනවා 7 ශ්‍රේණිය අභිධර්මය දෙවනි පාඩම. අභිධර්මයේ කොටසේ දෙවනි පාඩම කාමාවචර සිත් කියන කොටසේ අහේතුක සිත් 18 කියන තැන තියෙන විස්තරය පිටු අංකය 147 7වෙනි ශ්‍රේණිය 9තම මුද්‍රණය විදිහට ඔබට පුළුවන්කම තියෙනවා දහම් පාසලේ ආචාර්යවරයෙක්ගෙන් එහෙම නැත්නම් ඔබේ නංගිලා මල්ලිලාගෙන් පොත ඉල්ලගෙන ඒක බලන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි සාකච්ඡා කළේ 10 වෙනි ශ්‍රේණියේ පළවෙනි අභිධර්ම පාඩම 10 වෙනි ශ්‍රේණියේ. ඉතින් මේ කොටස් ඔබට ගොඩක් වැදගත් වෙනවා විභාගයේදී. සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක චෛතසික ඒ වගේම අන්‍ය සමාන චෛතසික සහ අපි ඉගෙන ගත්තා චෛතසික 52ම බෙදෙන ප්‍රධාන වර්ගීකරණයන්. ඒ වගේම චෛතසික කීපයක් පිළිබඳව සබ්බචිත්ත සාධාරණ චෛතසික කීපයක් සහ
ප්‍රකීර්ණක චෛතසික කිහිපයක් පිළිබඳව අවබෝධය ඇති කරගත්තා. මේ කරුණු ටික ටික අධ්‍යයනය කරගෙන ඉදිරියට යන්නට ඕන. එතකොට මේ අභිධර්ම පාඩම් 10ම අධ්‍යයනය කළාට පස්සේ අභිධර්මයේ පිළිබඳව හොඳ දැනුමක්, හොඳ වැටහීමක් ඔබට ඇති කරගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. එහෙමනම් අපි මීට වඩා තොරතුරු මේ කොටසේදී සාකච්ඡා කරන්නට සූදානම් නැහැ. පළවෙනියටම ඔබට දෙන අවවාදය තමයි මේ කොටසේ පුංචි කොටසයි අපි ඉගෙනුවේ. ඒ කොටසේ තියෙන සියලුම විශේෂ දේවල්, විශේෂයෙන්ම සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 සහ ප්‍රකීර්ණක චෛතසික 7 පාඩම් කරන්න. එක පාඩම් කළ යුතුමයි. වෙන ක්‍රමයක් නැහැ. කෙටි සටහන් වලින් අපි ඉගෙන ගන්නට උත්සාහ කළත් අපිට ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම මේ පාඩම් වල අධ්‍යයන කටයුතු සිද්ධ කළ යුතුයි. මේවා කටපාඩම් කරගත යුතුයි. එතකොට තමයි මේ පිළිබඳව වැටහීම, අවබෝධය ඇති වෙන්නේ. එහෙමනම් ඊළඟ පාඩමින් හමු වීමේ බලාපොරොත්තුවෙන් දහම් පාසල් දරුවන්ට අභිධර්ම පාඩම් කියා දෙන පොඩි හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩමින් පළවෙනි 10 ශ්‍රේණියේ පළවෙනි අභිධර්ම පාඩමින් සමුගන්නටයි සූදානම්. දරුවන් හැමදිනාටම තෙරුවන් සරණයි. පොඩි හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්